අද වීඩියෝ එකකින් අපි කතා කරන්න යන්නේ අපිට යුනිවර්සිටි මැතමැටික්ස් වල හම්බෙන ෆන්ඩමෙන්ටල් තියරම් ඔෆ් කැල්කියුලස් ගැන. අපි දැන් මේ ෆන්ඩමෙන්ටල් තියරම් ඔෆ් කැල්කියුලස් වල අතුලාන්තයට යන්න ඉස්සර වෙලා බලමු ඇත්තටම මේ ෆන්ඩමෙන්ටල් තියරම් ඔෆ් කැල්කියුලස් කියන මොකක්ද කියලා. නැත්නම් මේක ඇත්තටම මොකක්ද මේ කියන ගණිතමයව අපිට හම්බෙන්නේ මොන වගේ ආකාරයෙන්ද කියන එක අපි බලමු. ෆන්ඩමෙන්ටල් තියරම් ඔෆ් කැල්කියුලස් කියන්නේ ඔයාට ෆන්ක්ෂන් එකක් තියෙනවා නම් AB කියලා ක්ලෝස් ඉන්ටර්වල් එකක් විතර කන්ටිනියුස් වෙනවා. ඒ කියන්නේ ඔයා fx කියලා මොකක් හරි ෆන්ක්ෂන් එකක් ගත්තොත් x කියන එක කියලා a සහ b අතරදී ඔයාගේ මේ ෆන්ක්ෂන් එක කන්ටිනියුස් නම් ඔයාට මේ ෆන්ක්ෂන් එකට මේ ෆන්ඩමෙන්ටල් තියරම් ඔෆ් කැල්කියුලස් කියන එක ඇප්ලයි කරන්න පුළුවන්. අපි කරන්නේ මේ ෆන්ක්ෂන් එකේ ඉන්ටර්වල් එක සලකනවා a කියලා කන්ස්ටන්ට් එකක ඉඳලා x කියලා ඕනම විචල්්‍ය ඉලක්කමක් දක්වා. අරගෙන ඒ ලැබෙන ප්‍රතිඵලයට මම මෙයාට නමක් දෙනවා කැපිටල් fx කියලා ශ්‍රිතයක් විදිහට නමක් දෙනවා. ඉතින් මෙහෙම මම මේ කැපිටල් fx කියලා ශ්‍රිතයක් ලියාගත්තොත් ෆන්ඩමෙන්ටල් තියරම් ඔෆ් කැල්කියුලස් එකෙන් කියන්නේ මෙන්න මේ කැපිටල් fx කියන කෙනාගේ අවකල සංගුණකය එහෙම නැත්නම් එයාගේ ඩෙරිවේටිව් එක සමාන වෙනවා කියනවා සිම්පල් fx ට. ඒත් එක්කම තවදුරටත් අපිට මේකෙන් කියනවා ඔයා a සිට b දක්වා ඔයාගේ f කියන ෆන්ක්ෂන් එක විචලනය කරලා අනුකලනය කරොත් ඔයාට හම්බෙන ප්‍රතිඵලය සමානයි කියලා fb රින fa වලට. මේක අපි A level කාලේ කරපු ඔයගොල්ලෝ මතක ඇති අපි අනුකල f-x dx කියන එක න අවකලනය කරොත් අපිට එන්නේ fx කියලා අපි A level කාලේ මතක තියාගෙන අපේ අවකලනයේ එහා පැත්ත විදියට අනුකලනය දැක්කා. දැන් මේ ෆන්ඩමෙන්ටල් තියරම් ඔෆ් කැල්කියුලස් එකෙන් කියන්නේ ඔයාට කන්ටිනියුස් ෆන්ක්ෂන් එකක් තියෙනවා නම් අපි A level කාලේ මේක දැනගන්න නැතුව හරි කරපු ප්‍රතිඵලය ඇත්තටම ගොඩ නැගෙනවා කියලා සහ ඒකේ ඔප්පු කිරීම තමයි අපි මෙතනදී ඉගෙන ගන්න යන්නේ. දැන් බලමු ඉස්සෙල්ලා මෙයාගේ තියෙන ෆෝමල් ප්‍රූෆ් එකට යන ඉස්සර වෙලා මෙයාගේ තියෙන අපි බලමු මොකද්ද මේ ඇත්තට මේ අදහස? මොකද්ද මේ ෆන්ඩමෙන්ටල් තියරම් කැල්කියුලස් එකේ මූලික අදහස කියලා? අපි ගත්තොත් මෙහෙම ෆන්ක්ෂන් එකක් ft කියලා මම ඔක t කියන විචල්්‍ය ගන්නවා මොකද විචල්්‍ය කන්ෆියුෂන් එක නවත්ත ගන්න. මම ගත්තොත් a සහ a කියලා මගේ නියතයක් ඉතින් x කියලා එක්කෙනෙක්ට මම මෙයාව ඉන්ට්‍රොගේට් කරනවා. මට දකින්න පුළුවන් මෙන්න මේ a සහ x අතර කලාපේ සහ මගේ t අක්ෂයට සහ මගේ ශ්‍රිතයට යන වර්ගඵලය මට මෙන්න මේ ඉන්ටර්වල් එක විදිහට දකින්න පුළුවන්. ඒ කියන්නේ මගේ ඉස්සෙල්ලා කැපිටල් fx කියලා මම නිර්වචනය කරගත්ත මගේ ෆන්ක්ෂන් එක ඇත්තටම කියන්නේ කැපිටල් සිම්පල් a කියන නියතේ ඉඳලා සිම්පල් x කියන විචල්්‍ය මගේ t යගේ දක්වා ප්‍රස්ථාරය අතර තියෙන වර්ගඵලයට. මම ඊට පස්සේ මම x වලින් චූටි ඩෙල්ටා x දුරක් ඉස්සරහට යනවා. එහෙම ඉස්සරහට ගියාට පස්සේ මට මේ වගේ චූටි තීරුවක් මේ වර්ගඵලයට එකතු කරන්න පුළුවන්. ඒ එකතු කරපු වර්ගඵලය මට ලියන්න පුළුවන් මගේ x කියන විචල්්‍යගේ ඉඳලා x දන ඩෙල්ටා x කියන අගේ දක්වා අනුකලයක් විදිහට මට එයාව ලියලා දක්වන්න පුළුවන්. දැන් මම මේ ඩෙල්ටා x කියන එක්කෙනාව අතිශය කුඩා කරොත් ඉතාලම චූටි එක්කෙනෙක් මම මේ ඩෙල්ටා x කියන එක්කෙනාට තෝරගත්තොත් මට එයාව ලියලා පෙන්නන්න පුළුවන්. ඒ මෙයාවට ආසන්න කරන්න පුළුවන් fx ඩෙල්ටා x වලට. මතක තියාගන්න මෙයා මේ සමාන මගේ මත දෙන මෙතනට එනකම් මගේ වර්ගඵලය. කියන්නේ මෙතන ඉඳන් මෙතනට එනකම් වර්ගඵලය කියුවම කැපිටල් fx. හැබැයි a වලින් ඉඳලා x දන ඩෙල්ටා x එකම මගේ වර්ගඵලය කැපිටල් fx දන ඩෙල්ටා x. එතකොට මට fx දන ඩෙල්ටා x ඍණ කැපිටල් fx කියන එක කියනවා. කියන්නේ මෙන්න මේ යන්නේ කොහොම මෙයාගේ කියවෙන්නේ a සිට x දන ඩෙල්ටා x දක්වා වර්ගඵලය. එයාගේ a සිට x දක්වා වර්ගඵලය අඩු කරාම වෙන මේ කොළ පාට පුංචි තීරුවේ වර්ගඵලය. එයාවට ආසන්න කරන්න පුළුවන් සිම්පල් fx. එහෙම නැත්නම් මෙන්න මේ මෙතන ශ්‍රිතාගය වතාවක් මෙන්න මෙයාගේ පළතරේ විදියට. ඕක මට කරන්න පුළුවන් මම ඩෙල්ටා x දුරක් පිටිපස්සට ගියොත් මට මේ වගේ දකින්න පුළුවන්. ඒක ඩෙල්ටා x දුරක් පිටිපස්සට ගියොත් මට මෙන්න මේ මෙයාගේ අඩු වෙන වර්ගඵලය මට ලියලා පෙන්නන්න පුළුවන් fx රින ඩෙල්ටා x රින කැපිටල් fx කියලා. මොකද මෙතන කියන්නේ a වල ඉඳලා x රින ඩෙල්ටා x කියන අගේ දක්වා මගේ වර්ගඵලය වෙන්නේ කැපිටල් f x රින ඩෙල්ටා x. ඉතින් එයාගේ කැපිටල් fx කියන එක අඩු කරාම එක්කෙනා මට ලියලා පෙන්නන්න පුළුවන් අනුකලයක් විදියට x රින ඩෙල්ටා x ඉර x දක්වා ft dt අනුකලනය කරා. එතන මෙතන ඍණාංගයක් එන්න ඕනේ. මොකද මේ වර්ගඵලය ඇත්තටම අඩු වෙලා තියෙනවා. මොකද ඇත්තම කතාව ගත්තොත් අපි මෙන්න මේ fx
මගේ fx ඍණ delta x කියන එක කෙනා fx ඍණ delta x කියන එක කෙනා අඩුයි මගේ capital fx ට වඩා. මොකද මෙන්න මේ වර්ග මෙතන ඉඳන් මෙතනට තියෙන වර්ගඵලය මෙතන ඉඳන් මෙතනට තියෙන වර්ගඵලයට වඩා අඩු වෙනවා. එහෙම ලියාගත්තොත් මට එයාව ආසන්න කරන්න පුළුවන් fx ඍණ delta x ඍණ fx කියන එක කෙනා ඍණ fx delta x. මොකද මට මෙයාව දකින්න පුළුවන් අපි අර රීමාන් ඉන්ටග්‍රේෂන් වල කරා වගේ delta x කියන එක කෙනා අතිශය කුඩා නම් මට මේ චූටි කොළ පාට తీරු දකින්න පුළුවන්. උස fx වෙච්ච එහෙම නැත්නම් මෙන්න මේ උසම තියෙන පළල delta x වෙච්ච චූටි ඍජු කෝණාශ්‍රයක් විදියට. එතකොට මෙයාගේ මේ අඩු වෙන වර්ගඵලෙ වලට යන්න පුළුවන්. එයාගේ උස වෙන්නේ fx එයා අඩු වෙන නිසා delta x දුරකගේ චූටි පටිය ඍණ delta x එකක් වෙනවා. එතකොට මෙයාවට fx වතාවක් ඍණ delta x විදියට ලියලා දක්වන්න පුළුවන්. එතන මෙතන මට ආවේ fx දර delta x නේ fx කියන එක capital fx කියන එක නා simple fx වතාව delta x කියලා. හැබැයි x ඍණ delta x නේ fx කියන එක නා ඍණ delta x නේ මෙන්න මේ ඍණ ලකුණ ඉන්නේ. දැන් මෙතන උනේ වර්ගඵලය එකතු වෙච්ච එක මෙතන උනේ වර්ගඵලය අඩු වෙච්ච එක. දැන් ඇයි මම මෙහෙම ලියාගන්නේ? මොකද්ද මේකේ තියෙන වාසිය? දැන් බලන්න. අපි දන්නවා මගේ capital fx කියන්නේ මෙන්න මේ අනුකල්පය. එතන මගේ capital fx දර delta x කියන එක නා මට මෙන්න මේ ආකාරයෙන් ලියලා දක්වන්න පුළුවන්. ඒ කියන්නේ a සිට x දර delta x දක්වා මේක අනුකලයේ විදියට. මේ දෙන්නගේ වෙනස ගත්තොත් බලන්න මට මෙන්න මේ ආකාරයෙන් ලියලා දක්වන්න පුළුවන්. දැන් මම මෙතන delta x කියන එක නම ගන්නේ ධන හෝ ඍණ වෙන්න පුළුවන් කෙනෙක් විදියට. දැන් බලන්න මම මෙතන delta x ගත්තා. එතනම delta x කියලා මම පොඩි දිගක් ගත්තා. මම මෙතන delta x ලියලා තියෙන්නේ x කියන එක නේ මේ delta x ධන හෝ ඍණ වෙන්න පුළුවන්. ඉතින් delta x කියන එක නා ධන වුණත් ඍණ වුණත් බලන්න දැන් මෙතන delta x කියන දිගක් නේ. ඒ දිග ඒ කියන්නේ දිග ඇතුල් පැත්තට ආව මොකද මෙතනට ඍණ ලකුණක් ආවා. ඒ කියන්නේ ඔයා මෙතන x ධන මොකක් හරි එකක් එකතු කරොත් ඒ එකතු කරන එක්කෙනාගේ ලකුණම තමයි මෙතනට එන්නේ. මොකද x කෙනෙක් අඩු කරොත් වාගේ fx සතාවක් ඍණ x කෙනෙක් එන්නේ. මොකද ආගේ වර්ගඵලය අඩු වෙනවා. කියන්නේ මේ මෙතන එන වර්ගඵලය මෙන්න මෙයාගේ එන වර්ගඵලය මෙයාට වඩා අඩු වෙනවා. එහෙම වුණොත් මේ වර්ගඵලය ඍණ වෙනවා. හැබැයි delta x කියන එක නා ධන x කෙනෙක් වුණොත් වාගේ වර්ගඵලය වැඩි වෙනවා. කියන වාගේ x අක්ෂය තව ධන පැත්තට. කියන්නේ එයා මෙන්න මේ පැත්තට යනවා. එතකොට මෙයාගේ ධනාගයක් වෙනවා. සරලයි. එතකොට delta x කියන එක නා ධනාගයක් වුණත් ඍණාගයක් වුණත් ඔයාට මෙහෙම ලියන්න පුළුවන් ඒකේ වැරද්දක් නැහැ. ඒ කියන්නේ ඔයාට ලියන්න පුළුවන් මෙයාව fx දර delta x ඍණ capital fx කියන එක නා simple fx වතාවක් delta x කියලා ලියන්න පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. කියන ඔයාට මේ වෙනස සරලව ඒකෙන් නිමාණය කරන්න පුළුවන්. මේක හරිම විදිය නෙමෙයි. නමුත් මෙයාව නිමාණය කරගන්න පුළුවන්. ඒ දෙපැත්තම delta x කින් බෙදුවොත් ඔයාට එනවා capital fx ධන delta x ඊට capital fx මෙයා සමාන වෙනවා simple fx ට. දැන් මෙයාව දැකපු ගමන් අපිට මතක් වෙන්න ඕනේ මෙයා වෙනවා අපි අපේ derivative එකේ. එහෙම නැත්නම් අවකල සංගුණකේ අපි definition එක ලියනකොට අපිට හම්බ වෙනවා මෙන්න මේ පාර්ට් එක. ඒ කියන්නේ අපේ ශ්‍රිතයට විචල්‍යයට delta x අගයක් එකතු කරලා x ඒ කියන්නේ ශ්‍රිතයේ x දර delta x ශ්‍රිතාගේ අරගෙන එයාව අඩු කරනවා අපි x වල ශ්‍රිතාගේ ඊට පස්සේ එයාව බෙදනවා අපේ විචල්‍යයේ ඒ වෙනස් කරමු delta x අගින්. අපි දෙවැත්තෙම සීමාව ගත්තොත් delta x බිඳුවට යවලා මට මේ පැත්තෙන් හම්බ වෙනවා dfx නැත්නම් d capital fx වගේ අපි එන්නේ ඉතින් ලියන්න d capital fx කියන එකනාගේ x ශේන් අවකල සංගුණ. දැන් පැහැදිලි දකුණු පැත්තේ delta x කෙනෙක් නැහැ. ඒ කියන්නේ මට මෙතනින් ලියා ගන්න පුළුවන් මගේ capital fx කියන එකනාගේ අවකල සංගුණකය simple fx වෙනවා කියන්නේ. ඒ කියන්නේ අපි මෙන්න මේ ශ්‍රිතාගේ මෙන්න මෙතනම capital fx කියලා ගත්තේ මෙයාව. ඒ කියන්නේ මෙයා සමාන වෙනවා. ඒ කියන්නේ මේ capital fx කියන එකනාව අවකලනය කරාම මට ලැබෙනාගේ සමාන වෙනවා. මෙන්න මේ x කියන අගේදී මේ simple f කියන එකනාගේ ශ්‍රිතාගයට. ඉතින් ඕක තමයි fundamental theorem of calculus එකේ මූලිකවම කියන්නේ. දැන් ඔහොම කිව්වට අපි මේක formal විදිහට ඉදිරිපත් කරද්දී මීට වඩා පොඩ්ඩක් වෙනස් විදිහට තමයි ඉදිරිපත් කිරීම කරන්න. මෙතන graphical රූපයක් ඇඳලා මොකද්ද වෙන්නේ කියලා පෙන්නුවේ. මේක ගැන අදහස ගැන යම් අදහසක් ඕගොල්ලන්ට දෙන්න. ඒ කියන්නේ මේක ඇත්තටම වෙන්නේ මොකක්ද මේකේ තියෙන ප්‍රායෝගික පැත්ත කියන එක ඕගොල්ලන්ට පෙන්වන්න. හරි. අපි ඕකම බැලුවොත් අපි කොහොමද formally මේ අවුට් කරන්නේ? අපිට ලියා ගන්න පුළුවන් මම capital fx කියන එක නාව b විදිහට. මගේ capital fx දෙන delta x කියන එක නාව b විදිහට ලියා ගන්න පුළුවන්. ඉතින් මේ දෙන්නව අඩු කරොත්
එන එක්කෙනාව මම කල්ලුත් දැක්කා. මට මෙන්න මේ ආකාරයෙන් මෙයාව අණුකලයක් විදිහට ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා හිතන්නකෝ දැන් මෙතන x දර ඩෙල්ටා x කියන එක නම් මේ පැත්තේ කියන එකට ඩෙල්ටා x ඍණ වුණොත් මේ අණුකලය අගේ දින වෙනවා. මොකද එතන මගේ x කියන එක්කෙනා ඉන්නේ x දර ඩෙල්ටා x වලට පස්සේ. කියන්නේ x ඩෙල්ටා x ඍණ වුණොත් x දර ඩෙල්ටා x මේ විදිහට මේ ඉන්නේ ඩෙල්ටා x ධන වුණොත් ඩෙල්ටා x ඍණ වුණොත් x දර ඩෙල්ටා x කියන එක්කෙනා ඉන්නේ මෙයාට පිටිපස්සේ. ඒක කොහොම වුණත් මේ අණුකලයේ විදිහට මම ලියා ගන්න මොකද මේ දින අඩු කරාම එන එක්කෙනා මම ලියා ගන්න පුළුවන් x සහ x දර ඩෙල්ටා x අතර වර්ගඵලයේ විදිහට. කියන්නේ ඩෙල්ටා x ධනාගයක් නම් මේ වර්ගඵලය ධනාගයක් වෙනවා. ඩෙල්ටා x ඍණාගයක් නම් මේ වර්ගඵලය ඍණාගයක් වෙන එක මම කලින් ඕගොල්ලන්ට රූප සටහනෙන් පෙන්නනවා. එතකොට අපි බලමු කොහොමද අපි මෙයාගේ පාවිච්චි කරලා මම ලියා ගන්න පුළුවන් මෙයා පාවිච්චි කරලා මම ලියා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරය. කියන්නේ මේකට අපි කියනවා mean value theorem for integrals කියලා. ඒ කියන්නේ ඔයාලට යම්කිසි continuous function එකක integral එකක් වා ගත්තොත් x සිට x දර delta x දක්වා ඔයාලට ඒව ලියා ගන්න පුළුවන් x සහ x දර delta x අතර ඉන්න යම්කිසි අගයක් අපි c කියලා ගත්තොත් යම්කිසි අගයක් තියෙනවා c කියලා එයාගේ ශ්‍රිතාගය මේ දෙන්න අතර අන්තරෙන් වැඩි කරොත් ඔයාලට හම්බ වෙනවා මේ කියන අණුකලය. කියනකො සරල දෙයක් ඔය කියන්නේ කෙනවා ශ්‍රිතේ මෙහෙම ගත්තොත් x සහ x දර delta x වල අගයන් දෙක මේ ශ්‍රිතේ continuous නම් මේ දෙන්න අතරමැද යම් කිසියකයක් වට හොයලා පෙන්නන්න පුළුවන්. මෙන්න මේ වට හම්බ වෙන සමචතුරස්‍රයේ වර්ග ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හරියටම සමාන වෙනවා මේ ඉන්ටග්‍රල් එකට. ඒ කියන්නේ අපි ගත්තොත් මෙන්න මෙතන මෙයාගේ උස fc කියලා මේ fc දර delta x කියන මේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හරියටම සමාන වෙනවා වාට x දර delta x දක්වා ශ්‍රිතයට සහ x අක්ෂයට යටවන වර්ගඵලය. මේකට අපි කියන mean value theorem for integrals කියලා. ඉතින් ඒක පාවිච්චි කළා මට මෙයාව මේ ආකාරයෙන් ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ මට ලියා ගන්න පුළුවන් මේ ආකාරයෙන්. මට එතන fx දර delta x f capital fx ඍණ capital f x දර delta x ඍණ capital fx කියන එක නව ලියා ගන්න පුළුවන්. fc කියන මගේ x සහ x දර delta x අතර ඉන්න simple c කියන value එක ඒ simple f කියන ශ්‍රිතයට මම input එකක් විතර දුන්නොත් එයාගේ ලැබෙන ශ්‍රිතාගය වතාවක් මේ x සහ delta x අතර පරතරය එහෙම නැත්නම් delta x කියන මේ පරතරයේ විදියට. එතන මේකේ මන් දෙපැත්තම delta x කියන බෙදුවොත් මට හම්බ වෙනවා capital F x දර delta x ඍණ capital F x. එයා බෙදීම delta x සමාන වෙනවා simple F c ට. එන තමයි c කියන මම කලින් කිව්වා වගේ ශ්‍රිතාගයට. මන් දැන් දෙපැත්තම සීමාව delta x වල බිඳුවට යනවා. දැන් බලන්න මේ c කියන එක කෙනාව අපි දන්නේ. අපි දන්න එක දෙයක් තියෙනවා. මේ c කියන එක කෙනා ඉන්නේ x සහ delta x අතර. ඒ කියන්නේ මේ c කියන එක කෙනා ඉන්නකොට අපි delta x බිඳුවට යවුවොත් අපි සාමාන්‍යයෙන් දල වශයෙන් ගත්තොත් delta x කියන එක කෙනාව c අපි කියන්නේ c කියන එක කෙනාව x වෙත යන්න ඕනේ delta x බිඳුවට යද්දී. ඇයි එහෙම වෙන්නේ? දැන් බලන්න ඔයා මෙහෙම x axis එකෙන් නැත්නම් මගේ මෙතන විතර විතර t axis එක වගේ ගත්තොත් මම x කියනගේ මෙහෙම ලකුණු කරොත් x දර delta x සහ x දර delta x. මම delta x වලින් මේ පැත්තට ඉස්සරහට යනවා. delta x අගයකින් delta x ඉන්න උනොත් මේ පැත්තට delta x කියන්න පුළුවන්. දැන් මොනවා වුණත් c ඉන්න ඕනේ මේ අගය සහ මේ අගය අතර. දැන් delta x එන්න පුංචි වෙද්දි මොකද වෙන්නේ? මේ සීමා දෙක එන්න ළඟට එනවා. ඒ කියන්නේ මේ සීමාව එන්න අඩු වෙනවා. මෙයා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා එන්න පුංචි එක delta x බිඳුවට යනවා. කියන්නේ මෙයා x මතට සමපාත වෙනවා. ඒ කියන්නේ ඔයාගේ simple c කියන අගයට අන්තිමේ delta x බිඳුවට යද්දී යන්න වෙන අගය තමයි simple x කියන එක. ඒ කියන්නේ ඔයා කොහොම මෙයාව පුංචි කරත් ඔයා කොහොම delta x බිඳුවට යවුවත් delta x සීමා බිඳුවට යනකොට ඔයාගේ simple c කියන එක නා යන්න ඕනේ x වෙත. දැන් ඔයාගේ function එක continuous නිසා c x වලට යනකොට මොකද වෙන්නේ? ඔයාලට මෙයාව ලියන්න පුළුවන් සීමාව c x වලට යද්දී fc. මෙයාට සමාන continuous නිසා මෙයා continuous නිසා මෙයා සමාන වෙනවා fx. මොකද අපි දන්නවා continuous function එක x a වලට දෙපළ continuous function එක ගත්තොත් සීමාව x a වලට යද්දී fx කියන එක නා සමාන වෙනවා fa. ඒ කියන්නේ ඔයා සීමාව හොයන value එකේම function value එක සමාන වෙනවා ඔයාගේ limit එකේ value එක. ඒ කියන්නේ continuous function වල definition එක. මෙතනින් වාට කෙලින්ම කියන්න පුළුවන් මෙයා කෙලින්ම මට fx කියලා කියන්න පුළුවන්. මෙතනින් මට කියන්න පුළුවන් මෙන්න මෙයාගේ derivative එක simple fx වෙනවා කියලා. ඕක තමයි අත්‍තරම formal proof එක. මෙතන ලොකු දෙයක් නැහැ. මෙතන අපි කරන්නේ මේ දෙන්නගේ difference එක ගන්නවා අරගෙන
x සහ x දන ඩෙල්ටා x අතර පරතරයේ ඉන්ටර්වල් එක විදිහට අපි පරතරයේ කියන්නේ කැපිටල් fx දන ඩෙල්ටා x එන කැපිටල් fx කියන එක නම් ඉන්ටර්වල් එකක් විදිහට ගියා ගන්නවා. ඊට පස්සේ මීන් වැලියු තියරම් ෆ්‍රොම් ඉන්ටර්වල්ස් පාවිච්චි කරලා අපි එතනින් පෙන්නනවා වා කැපිටල් fx කියන ෆන්ක්ෂන් එකේ ඩෙරිවේටිව් එක අපි ඩෙරිවේටිව් එක අර්ථ දක්වන විදිහට අදාළ සමීකරණේ ගොඩනගාගෙන ඒ සීමාව ඉවැලුවේට් කරොත් ඔයාලට ලැබෙන්න ඕනේ සිම්පල් x කියන අගයේදී ඔයාගේ සිම්පල් f කියන ෆන්ක්ෂන් එකේ ෆන්ක්ෂන් වැලියු එක කියන. දැන් අපි බලමු කොහොමද අපි මේ පාර්ට් එක වෙන්නේ. දැන් මේක කොහොමද අපි ගන්නේ? මේක කරන්න සරල දෙයක්. දැන් බලන්න මම මේ කලින් වගේම ප්‍රස්තාවය ගන්නවා මට අඳින්න කම්මැලි නිසා මම ඒකම එහෙම දැම්මා. මම ගන්නවා සිම්පල් දැන් මේ තියෙන්නේ මගේ ෆන්ක්ෂන් වැලියු එක. දැන් මගේ ෆන්ක්ෂන් වැලියු එක මට දැන් හොයන්න ඕනේ මෙන්න මෙයා. දැන් මෙයාව තමයි මට හොයන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති මම මෙතන සිම්පල් n කියලා වැලියු එකක් අරගෙන තියෙනවා. දැන් මම කරන්නේ ගන්නවා සිම්පල් n කියලා අගයක් මේ ab දෙන්නටම වඩා කුඩා හෝ සමාන වෙන සහ n සහ මේ b අතර මේ කලාපය තුල කියන්නේ මේ මුළු කලාපය තුලම මගේ ෆන්ක්ෂන් එක අනුකලනය කරන්න පුළුවන් වෙනවා. මෙතන ඇත්තට වේරියබල් එක t වෙන්න ඕනේ. මොකද නැත්තම් කන්ෆියුස් වෙනවා අපි x ම දාගෙන අනුකලනය කරන්න කිව්වොත්. දැන් බලන්න මෙයාගේ අපි ගත්තොත් ඒ කියන්නේ සිම්පල් n සහ සිම්පල් b අතර කලාපය තුලම මේ ෆන්ක්ෂන් එක කන්ටිනියස් වෙන්න ඕනේ. කන්ටිනියස් විදිහට මම මෙයාව ගත්තොත් මට මෙන්න මේ නිල් පාටි පාටක තියෙන ඒරියා එක තමයි මට හොයන්න ඕනේ ඒරියා එක වෙන්නේ. හරි. ඒ ඒරියා එක මම හොයන්න යනකොට මට පුළුවන් වෙනවා මේ කියන්නේ මම කලින් පාවිච්චි කරපු ප්‍රතිඵල එක්ක කියන්නේ කලින් මම ඔයගොල්ලන්ට පෙන්නපු ඉන්සයිඩ් උත් එක්ක මෙයාව මෙන්න මේ ප්‍රතිඵලයේ විත යන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද එතනට අපි යන්න ඕනේ කියලා. බලන්න අපි ගත්තොත් කලින් වගේ මගේ කැපිටල් fx කියන ෆන්ක්ෂන් එක උඩ ගන්න පුළුවන්. මගේ දැන් නියතකයේ වෙන්නේ ඒ මොකද මම කලින් උත් ඔයාලට මෙතනට ඕනම නියතකයක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද වැඩක් නෙවෙයි පටන් ගන්න කොහෙන්ද කියලා වැදගත් වෙන්නේ වගේ අපර් ලිමිට් එක වාගේ ෆන්ක්ෂන් වැලියු එක විදිහට තියෙන්න ඕන. ඔයා එහෙම කැපිටල් fx කියන එක නම තෝරගත්තොත් මම මෙතනින් කියන්නේ n සිට x දක්වා මේ කියන්නේ n සිට x දක්වා ඔයාගේ කැපිටල් f කියන ෆන්ක්ෂන් එකට සහ ඔයාගේ t axis එකට යටවන වර්ගඵලය. මොකද මෙතන t axis එක කියලා ගත්තේ නැත්නම් ඔයා මෙතන x වේරියබල් එක ඇතුළේ දාගන්න කිව්වොත් මෙතන x සහ මේ ඇතුළේ ඉන්න x පැටර්න්. වඩා හොඳයි වේරියබල් දෙක කියන එක. එතකොට අපි ගත්තොත් ඔන්න ඔය වර්ගඵලය කියන්නේ n සිට x දක්වාන වර්ගඵලය විතරට මේව ගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් n සිට a දක්වා වර්ගඵලය කියන්නේ මෙතන ඉඳන් මෙතනට තියෙන වර්ගඵලය මට ගන්න පුළුවන් n සිට a දක්වා වර්ගඵලය fa වෙනවා. එහෙම නැත්නම් මෙන්න මේ n සිට a දක්වා ශ්‍රිතේ අඩු කලය වෙනවා. එතකොට මම n සිට b දක්වා වර්ගඵලය ගත්තොත් මට එනවා n සිට b දක්වා මෙන්න මේ අඩු කලය වෙනවා. එතකොට මට ඕනේ මේ නිල් පාටක් කියන මොකද්ද? n සිට b දක්වා වර්ගඵලය අඩු කරන්න ඕනේ n සිට a දක්වා වර්ගඵලය. ඒ කියන්නේ අපිට හොයන්න ඕනේ a සිට b දක්වා ඒරියා එක. ඉතින් a සිට a දක්වා b ඒරියා එක සමානයි n සිට b දක්වා ඒරියා එක අඩු කරන්න n සිට a දක්වා ඒරියා එක. ඉතින් n සිට b දක්වා ඒරියා කියන්නේ fb, n සිට a දක්වා ඒරියා කියන්නේ fa. ඉතින් මට මේ ආකාරයෙන් මට හොයාගන්න පුළුවන් වෙනවා මගේ අවශ්‍ය කරන අඩු කලය. දැන් මේකේ තවත් වැදගත් දෙයක් තමයි එතකොට මෙතනදී අපිට හම්බෙනවා කියන්නේ මේක වැදගත්ම ප්‍රතිඵලය තමයි අපිට හම්බෙනවා වා සිම්පල් f කියන ෆන්ක්ෂන් එක ඉන්ටග්‍රේට් කරොත් a සිට b දක්වා ලැබෙන ප්‍රතිඵලය වෙන්නේ fb වින fa. එතන මේ කැපිටල් f කියන මොකද්ද බලන්න. කැපිටල් f කියනවා x කියලා ෆන්ක්ෂන් එකක් ගන්නවා. මේ කැපිටල් f කියන ෆන්ක්ෂන් එක වෙන්නේ එයාගේ ඩෙරිවේටිව් එක සිම්පල් fx විදියට තියෙන ෆන්ක්ෂන් එක වෙනවා. ඒතර ඒ විදියට ගත්තොත් එතන ඒකෙන් දැන් මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ ඇත්තටම මේ ෆන්ක්ෂන් එක අපි ඒරෝල් කාලේ කරා වගේම අපි දන්නවා ෆන්ක්ෂන් එක ඉන්ටග්‍රේට් කරොත් මේ තියෙන්නේ මෙයාම ඩිෆරෙන්ෂিয়েට් කරාම සිම්පල් fx නැත්නම් සිම්පල් f කියන ඉන්ටග්‍රල් එක ඇතුලේ ඉන්න ෆන්ක්ෂන් ෂේප් එක එනවා වගේ ෆන්ක්ෂන් එකක්. ඒතර අපි යාට කරන්නේ මොකද්ද? ඉන්ටග්‍රල් එකට යාගේ අපර් ලිමිට් එක සබ්ස්ටිටියුට් කරලා අඩු කරනවා. ඉන්ටග්‍රල් එකේ ලෝවර් ලිමිට් එක සබ්ස්ටිටියුට් කරාම එන වැලියු එක. එතකොට මට මෙයාගේ ඉන්ටග්‍රල් එක මට හොයාගන්න පුළුවන් වෙනවා. ඒක තමයි අපිට ඇත්තටම ෆන්ඩමෙන්ටල් තියරම් ඔෆ් කැල්කුලස් එකේ සෙකන්ඩ් පාර්ට් එක විදියට අපිට ඉන්ටග්‍රල් එක ඉවැලුවේට් කරගන්නකොට අපිට ඉවැලුවේට් කරන්න ඕනේ කොහොමද කියලා අපිට අර අවකලනේ එහා පැත්ත වගේ අනුකලනේ දකින්න අපි තෝරගන්න දෙක. ඒතකොට අපි කලින් ප්‍රූව් කරා මේ කැපිටල් f කියන ෆන්ක්ෂන් එක ඇත්තටම ඩිෆරෙන්ෂিয়েට් කරාම මගේ සිම්පල් f කියන ෆන්ක්ෂන් එක එන්න ඕනේ කියලා. ඊට පස්සේ මම පෙන්නවා මට ඕනම අපි නිශ්චිත අනුකලයක් එහෙම නැත්නම් ඉන්ටග්‍රල් එකක්
අපි ලිමිට් එක දැම්මොත් අපේ ලිමිට් එක ලෝ ලිමිට් එකකුයි ඒ කැපිටල් F කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා මට හොයාගන්න පුළුවන් වෙනවා මෙයාගේ මේ ඉන්ටර්වල් එකේ මම මේ ඉන්ටග්‍රල් කරලා මට එන්න ඕන ඒරියා එක මොකක්ද කියලා. ඒත් එක්කම මෙතන තව වැදගත් දෙයක් මම මෙතන මෙන්ෂන් කරන්න කැමතියි. දැන් සමහරක් වෙලාවට අපිට මේ n කියන වැලියු එක අපිට ගන්න බැරි වෙනවා ගොඩක් මේ පැත්තේ. හිතන්නකෝ දැන් මේ ෆන්ක්ෂන් එක මෙතනින් එහා කන්ටිනියුවස් නේ. එහෙනම් අපිට n කියන එක ගන්න වෙනවා a කියන වැලියු එක. n සමානයි a කියන වැලියු එකම ගන්න. එහෙම ගත්තොත් බලන්න එහෙම ගන්න වෙලාවක් වුණත් බලන්න මේ f නැත්නම් හිතන්නකෝ f කියන ෆන්ක්ෂන් කැපිටල් f කියන ෆන්ක්ෂන් එකට n කියන වැලියු එක සබ්ස්ටිටියුට් කරනවා. මොකද්ද මේකෙන් කියන්නේ? අපි කියන කැපිටල් f ගේ n වලදී ෆන්ක්ෂන් වල එක බිඳුව. ඇයි? මොකද මේකෙන් කියන්නේ බලන්න පොඩ්ඩක් හිතලා බලන්න වීඩියෝ එක පෝස් කරලා හිතලා බලන්න පුළුවන් ඔයගොල්ලන්ට විනාඩියක් අරන් විතර පොඩ්ඩක් හිතලා බලන්න. මේක වෙන්න හේතුව තමයි f වල n වල ෆන්ක්ෂන් වැලියු එක කියන්නේ මෙන්න මේ n කියන එක්කෙනා විදලා n කියන එක්කෙනා දක්වාම ඒරියා එක. ඉතින් මෙයා එක ලයින් එකක්. ඉතින් n වල ඉඳන් n වලටම ඒරියා එකක් තියෙන විදිහක් නෑ. මොකද n කියන පොයින්ට් එකේ ඉඳලා n කියන පොයින්ට් එකට ඒරියා එක ගත්තොත් ඒරියා එක බිඳුව. ඒක නිසා මෙයා 0 වෙනවා. ඉතින් බැරි වෙලා හරි ඔයාලට මේ පැත්තට ෆන්ක්ෂන් එක කන්ටිනියුස් ඇති වෙලා මෙතනින් මෙහාට යන්න බැරි වුණොත් ප්‍රශ්නයක් නෑ. ඔයා කෙලින්ම අපිට කැපිටල් fx කියන එක කෙනාව ලියා ගන්න පුළුවන්. a සිට b දක්වා සිම්පල් ft dt කියලාම. එතකොට fb කියන එක කෙනාව ගත්තොත් ඔයාලට එනවා a සිට b දක්වා ඔයාගේ අනුකලය ඒත් එක්කම ඔයා f a කියන එක කෙනා ගත්තොත් ඔයාලට බිඳුව කියලා එනවා. එතකොට කෙලින්ම ඒත් ඔයා කැපිටල් fb නේ කැපිටල් fa කියන එක කෙනා ගත්තා ඔයාලට අවශ්‍ය කරන ප්‍රතිඵලයම හම්බ වෙනවා. ඉතින් ඇත්තටම අද වීඩියෝ එකෙන් මම ටාගට් කරේ ෆන්ඩමෙන්ටල් තියරම් ඔෆ් කැල්කුලස් කියන එකේ ප්‍රූෆ් එක නැත්නම් ඒකේ බේසික් අයිඩියා එක සහ ඒකේ ෆෝමල් ප්‍රූෆ් එකත් ඊට පස්සේ එතනින් කොහොමද අපි ඕනම ඉන්ටර්වල් එකක් ඉවැලුවේට් කරගන්න මේ ප්‍රතිඵලය පාවිච්චි කරන්න කියන එක සම්බන්ධව ඕගොල්ලන්ට දැනුවත් කරන්න. ඉතින් තව ඉස්සරහ වීඩියෝ එකකින් අපි බලමු මේකේ තව භාවිත එහෙම කොහොමද එන්නේ තව මේකේ පාවිච්චි වෙන භාවිතන කොහොමද මේක මල්ටිවේරියට් වලට ඇති කොහොමද මේ දේවල් පාවිච්චි කරන්න කියන එක අපි ඉස්සරහ වීඩියෝ එකකින් කතා කරමු. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ඔයගලන්ට පුළුවන් යාළුවොත් එක්ක මේක ෂෙයා කරගන්න. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම ඉස්සරහට ඕනම වීඩියෝ එකක් දැම්මට පස්සේ ඔයගලන්ට notification එකක් හම්බ වෙනවා. ඉතින් channel එකේ content ගැන මොකක් අදහසක් තියෙනවා නම් comment section එකේ comment එකක් දාන්න. තව ඉස්සරහටත් මේ වගේ හොඳ වීඩියෝ එකකින් අපි channel එකෙන් හම්බ වෙමු.